समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स अपिच को चित्तालंकारं चित्त परिक्कारन्ति दानं देति सोतं दानं दत्वा खायंस भेदा परम मरणा ब्रह्मकायिकानं देवानं सहाव्यतं उपपज्जति सोतं खम्मं खेपित्वा तं इद्धिं तं यशं तं आदिपतेयं अनागामी होति अनागन्ता इत्ततं ते धर्मश्रवणाभिलाषी श्रद्धावंत पिन्नुतुनि तथागत सम्मा संबुදුරජාණන් වහන්සේ විසින් ලෝසතට කරුණාවෙන් දෙසූ සත් ධර්මයෙන් ස්වල්ප ධර්ම කරුණු කීපයක් නමුත් මේ සීමිත වේලාවේ දේශනා කරවා ගනිමින් තමන් ධර්ම ශ්‍රවණය කරන අතරතුර ලොව පුරාම විසිරී සිටින ධර්ම ශ්‍රවණයට කැමැති සදහැවතුනට ශ්‍රවණය කළ හැකි වන පරිද්දෙන් මේ දේශනාව ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ විසුරුවා හැරීමට සූදානම් වෙන අවස්ථාවයි. මේ දේශනාව ලොව පුරාම විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ ලලිතා පද්මිනී මහත්මිය ඇතුළු පින්වන්ත පවුලේ සියලු දෙනා විසින්. පින්වත්නි, සියලුම පින් අනුමෝදනාවන් ධර්ම දේශනාව අවසානයේදී පමණක් සිහිපත් කරන්නට ඉඩ තබලා අපි දේශනාව ආරම්භ කරමු. දේශනාවේ දායකත්වය දරන සත්පුරුෂ සියලු දෙනාටමත්
එමෙන්ම ගෞරවයෙන් බණ අහන හැමටත් උතුම් ධර්මාවබෝධය සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් සිත් තුළ ඇති කරගෙන පින්වත්නි අද මාතෘකා කළ සූත්‍ර දේශනාව සියලු දෙනාටම ඊ타ත්ම වැදගත් වන්නා වූ සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දහම් කරුණු සංඛ්‍යාත්මකව සඳහන් වෙන දේශනාවන් පින්වත්නි අංගුත්තර නිකායේ සඳහන් වෙනවා. එහි සත්තක නිපාතය කියලා කියන්නේ පින්වත්නි දහම් කරුණු 7ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටසයි. ඒ සත්තක නිපාතයේ වර්ග කිරීම් කීපයක් අතර මහා යඤ්ඤ වර්ගය කියලා පින්නතුනේ වර්ගයක් තියෙනවා. මහා යඤ්ඤ වර්ගය. ඒ මහා යඤ්ඤ වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍රයේ නම පින්නතුනේ දාන මහප්ඵල කියන සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා යඤ්ඤ වර්ගයේ දාන මහප්ඵල කියන සූත්‍ර දේශනාව තමයි පින්වත්නි දේශනා කරන්නේ. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාව අපි කාටත් ඊටාම වැදගත් කිව්වේ මේ බෞද්ධ ලෝකයා පින්වත්නි විශාල වශයෙන් දන් දෙනවා. විශාල වශයෙන් දන් දෙනවා. පින්වත්නි මේ රට තරම් දන් දෙන රටක් මේ ලෝක ධාතුවේ වෙන නැති තරම්. මේ හැම දෙයක්ම අපිට පුරුදු කළේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අනුන්ගේ දේ පවා කඩා වඩාගෙන ජීවත් වෙන ලෝකෙක තමන් සන්තක දෙයින් අනුන්ගේ කුසබඩ පුරවල පින්වත්නි සතුටු වෙන්න පුළුවන් තැනට අපේ හිත යොමු කළේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. අනිකා නසමින් පවා තමන්ගේ මතය සමාජගත කරන්න වෙහෙසෙන ලෝකෙක අනිකාගේ සැපය සතුට වෙනුවෙන් අපේ සතුට පරිත්‍යාග කරන්න ක්‍රමය කියලා දුන්නේ එවන් ජීවිත ප්‍රතිපදාවක් අපිට පුරුදු කළේ ඉගෙනුවේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ. පින්වතුනේ මේ බණ අහන සියලු දෙනා පින්වත්නි බොහෝ සෙයින් දන් දෙන අය. ඒ දානේ කියන්නේත් බොහෝ ගුණ දරණ පින්කමක් පින්වත්නි. දානේ කියන්නේ බොහෝ ගුණ දරණ පින්කමක්. ඒ දානය දීමෙන් පින්වත්නි අත්හැරීම පුරුදු වීමෙන් පින්වත්නි මහා ගුණ රාශියක් රෝපණය වෙන්න පින්වත්නි අවශ්‍ය මානසික වටපිටාව පසුබිම සකස් වෙනවා. එතකොට මේ දේශනාවෙත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එසේ දෙන දානයක් මහත්ඵල වෙන්නේ කොහොමද? මහත්ඵල නොවෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව. පින්වත්නි වෙසක් පොසොන් ආදී වූ ප්‍රධාන පොහෝ දිනවලදී මොනතරම්නම් මිනිසුන් පින්වත්නි දන් දෙනවද? ඒ සමයෙහි පින්වතුනේ කිසිත් කෙනෙකුට තමන්ගේ ගෙදර ආහාරයක් පිසින්න වුමනාවක් නැහැ. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ පිනෙන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාවෙන් ලෝකෙ මොනතරම්නම් දෙනෙක් පින්වත්නි එදාට කුස පුරවනවද? මොනතරම්නම් දෙනෙක් පින්වත්නි වෙනත් ප්‍රත්‍යපහසුකම් ලබනවද? හැබැයි මේ දෙන දාන හැම එකක්ම ඊ타ම ආනිසංසදායක පරිද්දෙන් මහත් ඵලවන පරිද්දෙන් පින්වත්නි පිහිටුවන්නට පුළුවනි නම් ඒක කොච්චර හොඳයිද? මොනතරම් සාර්ථකද? අන්න ඒකට මග සඳහන් වෙන සූත්‍ර දේශනාව තමයි පින්වත්නි අද දේශනා කරන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සමයේ වැඩ සිටියේ චම්පා නුවර. චම්පා නුවර පින්වතුනේ ගග්ගරා කියලා පොකුණක් තිබුණා. මේ ගග්ගරා පොකුණුතරේ තමයි
තථාගතයන් වහන්සේ කාලේ වැඩ හිටියේ. පින්වත්නි, ඒ සමයෙහි සාරිපුත්ත මහරහතන් වහන්සේ හමු වෙන්න ආවා චම්පා නුවරවැසි බොහෝ උපාසකයෝ. මේ උපාසකයෝ ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා කාරණයක් කිව්වා. ස්වාමීනි, අපි බොහෝ කාලයකට ඉස්සෙල්ලා තමයි බුදුරජාණන් වහන්සේගෙන් අවසන් වරට ධර්මයක් ඇහුවේ. බොහෝ කාලෙකින් බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම කාරණයක් අහන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න බැරි වුණා. ස්වාමීනි, ඉතින් අපිට බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙනවා නම් බොහෝ කාලයකට පස්සේ හරි මගේ හරි වටිනවා. ඉතින් සාරිපුත්තයන් වහන්සේ අර චම්පා නුවර වාසී උපාසකයන්ට කිව්වා, හොඳයි උපාසකවරුනි, එහෙමද? එහෙමනම් නුඹ සියල්ලෝම අද යන්න. අද ගිහිල්ලා එළඹෙන පොයේ දවසේ මං හමු වෙන්න එන්න. මාත් සමගම ගිහිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම කාරණයක් විමසලා දැනගමු කිව්වා. අනේ හොඳයි ස්වාමීනි කියලා අර උපාසකවරු පින්වතුනේ සාරිපුත්තයන් වහන්සේට වන්දනා කරලා පිටත් වුණා. පිටත් වෙලා එළඹිච්ච පොයේ දවසේ පින්වත්නි නැවත වාරයක් සීල උපාසකවරු සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැනට ආවා. ආවට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සියලු උපාසකවරු සමග පින්වතුනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිලා සාරිපුත්තයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රශ්නයක් ඇහුවා. දැන් බුදුරජාණන් වහන්සේට බණ අහන්න කාටද උවමනාව තියෙන්නේ? උපාසකවරුන්ට. එහෙනම් උපාසකවරුන්ට උපකාර වන ධර්මපර්යායක් දේශනා වන පරිද්දෙන් තමයි සාරිපුත්තයන් වහන්සේ ප්‍රශ්නය අහන්න ඕන. සාරිපුත්තයන් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ ලෝකේ ඇතමෙක් දන් දෙනවා. ඒ දන් දෙන දානවල සියලු දානම මහත්ඵල වෙනවද, මහානිසංස වෙනවද? නැත්තම් මහත්ඵල නොවන මහානිසංස නොවන දානක් තියෙනවද? මේ ලෝකේ ඇතමෙක් දන් දෙනවා. ඒ දන් දෙන දේවල් අතර ආහාර පාන, වස්ත්‍රාභරණ, යාන වාහන ආදී දේවල් පවා දන් දෙනවා. ඒ දෙන දේ මොනවා වුණත් ස්වාමීනි, ඒ දෙන දීමනාවන් අතර මහත්ඵල වන මහානිසංස වන දානෙකුත් තියෙනවද? මහත්ඵල නොවන මහානිසංස නොවන දානෙකුත් තියෙනවද කියලා හුවා. කියන්නේ හැම දානයක්ම මහත්ඵලද? මහත්ඵල නොවන දානක් තියෙනවද? හැම දානයක්ම මහානිසංසදායකද? මහානිසංසදායක නොවන දානෙකුත් තියෙනවද? බුදුරජාණන් වහන්සේගෙන් සාරිපුත්තයන් වහන්සේ මේ ප්‍රශ්නේ විමසුවා. ඒ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා, සාරිපුත්ත, මේ ලෝකේ ඇතමෙක් ආහාර පාන, යාන වාහන, වස්ත්‍රාභරණ ආදී නොයෙකුත් දේවල් දන් දෙනවා. ඒ දෙන දීමනාවන් අතර ඇතැම් දානයන් මහත්ඵල වෙන්නේ නැහැ කිව්වා. මහානිසංස වෙන්නේ නැහැ. ඇතැම් දානයන් මහත්ඵලයි, මහානිසංසදායකයි කිව්වා. නමුත් මේකෙන් කියන්නේ මේ ආනිසංස නැත්තෙම නැති දාන තියෙනවා කියන එකත් නෙවෙයි. මහත්ඵල නැහැ. දැන් ඔබ හිතන්න බලන්න, ඊටාම දුක් මහන්සියෙන් දාඩිය හෙලලා උපයන දෙයක් ආනිසංස අධික මාත්‍රව ලැබෙන පරිද්දකින් පින්වත්නි පූජා කරගන්න පුළුවන් නම් ඒක ලාභයක් නේ. ඒක ලාභයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේම ශ්‍රාවකයන්ටම දෙන්න කියලාත් නෙවෙයි. දැන් දවසක් එක බ්‍රාහ්මණයෙක් ආව බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. මේ බ්‍රාහ්මණය ඇවිල්ලා
බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීනි සමාජයේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මේ රටේ සමාජයේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මොකද්ද? ඔබ වහන්සේ දේශනා කළාලු තථාගත ශ්‍රාවකයන්ටම දුන්නොත් තමයි ආනිසංස ලැබෙන්නේ, වෙන අයට දුන්නොත් ආනිසංස ලැබෙන්නේ නැහැ කියලා. ඒක ඇත්තක්ද? ඒක ඔබ වහන්සේ එහෙම එකක් දේශනා කළාද? නැත්නම් ඔබ වහන්සේ දේශනා කළා කියලා ලෝකයයි කියනවද එහෙම? ස්වාමීනි මට ඒක දැනගන්න ඕන. මොකද අපි ඔබ වහන්සේට නිර්පරාදී දොස් කියන්න කැමති නැහැ කිව්වා. බලන්නකො මේක මේ බ්‍රාහ්මණයාගේ තිබිච්ච හරි වටින ගුණයක්. මොකද්ද? සමාජයේ තියෙන කතාව සමාජයේ කිව් පමණින් පිළිගත්තේ නැහැ. සමාජයේ තියෙන කතාව නමුත් සමාජයේ අය කිව්ව පළියට මේක මේ බ්‍රාහ්මණයා විශ්වාස කරේ නැහැ. මේ බ්‍රාහ්මණයා විල මේ කාරණය අව්‍යාජව තථාගතයන් වහන්සේ එක්කම කතා කළා. බොහෝ විටකදී අපි කතා කළ යුත්තා එක්ක කතා කරන්නේ නැතිව අනික හැමෝම එක්ක ප්‍රශ්න කතා කරනවා. නමුත් නුවණැති සත්පුරුෂයන්ගේ ගතිය කතා කළ යුතු කෙනා එක්ක කතා කරනවා මිසක ලෝකේ අනෙක් අය එක්ක ඒ ප්‍රශ්නේ ගැන කතා කරන්නේ නැහැ. ඒක තමයි සත්පුරුෂයාගේ ගතිය. දැන් බලන්න මේවා අනුව අපි සත්පුරුෂයෝද අසත්පුරුෂයෝද කියලා. දැන් අර බ්‍රාහ්මණය ඇහුවා ස්වාමීනි ලෝකේ එහෙම කතාවක් තියෙනවා. ඉතින් අපි ඔබ වහන්සේට නිර්පරාධ චෝදනා කරන්න කැමති නැහැ. ස්වාමීනි ඇත්තටම ඔබ වහන්සේ එහෙම එකක් දේශනා කරාද? නැත්නම් ඔබ වහන්සේ එහෙම දේශනා කළා කියලා මේ ලෝකයයි කියන කතාවක්ද ඕක? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය ගවර වලක ඉන්නව පණුවෝ. ගවර වල කියලා කියන්නේ ගව ගාලක ගොම ගව මූත්‍රා ආදිය බැහැර කරන වල. අන්න ඒ වලේ ඉන්න පණුවන්ට කාලා ඉතුරු ඉඳුල් ටික යම්කිසි කෙනෙක් මේ ඉඳුල් ටික මේ පණුවන්ට ආහාර වේවා කියලා දමනවා නම් බ්‍රාහ්මණය ඒිනුත් ආනිසංස රැස් වෙනවා කියලායි මම දේශනා කරන්න කිව්වා. එතකොට බලන්න බුදුහාමුදුරන් ගෙන්වීම ගවර වලක ඉන්න පණුවන්ට තමන් කාලා ඉතුරු බත්හුළු ටික ආහාර වේවා කියලා දමනවා නම් ඒකෙත් රැස් වෙන පිනක් තියෙනවා කියලායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. හැබැයි ඒක සංඝ රත්නයට දීමේ ආනිසංසයට සමාන වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට පූජා කරපු එකේ ආනිසංසයට සමාන වෙන්නේ නැහැ. සීලවන්ත ගුණවන්තයෙකුට දුන්න එකේ ආනිසංසයට සමාන වෙන්නේ නැහැ. ඒක වෙනම එකක්. නමුත් අද ලෝකය ඒකත් වරද්දගෙන කියනවා අනේ ඉතින් ඔහොම දන් දෙනවට වඩා සමහර වෙලාවකදී කියනවා ස්වාමින් වහන්සේලාට නම් ඕන තරම් දාන ලැබෙනවනේ. ඒ නිසා මේ දුගී මගී යාචකාදීන්ට දෙන එක තමයි හොඳ. ස්වාමින් වහන්සේලාට නම් ඕන තරම් ලැබෙනවනේ. නමුත් මේ තිරිසන් සත්තුන්ට කවුරුත් කන්න දෙන්නේ නැහැ. ඒ නිසා සත්තුන්ට දෙන එක තමයි හොඳ. එහෙම කියනවා. ඒක හොඳයි නෙමෙයි පින්වත්නි. ඒක අරට වඩා ආනිසංස නැහැ. නමුත් ඒකෙත් ආනිසංසයක් තියෙනවා. හැබැයි මොනම වෙලාවකවත් ඒ වගේ දෙයක් සීලවන්තයන්ට දෙන දානයක් එක්ක සසඳන්න යන්න එපා. ඒකේ ආනිසංස වෙනයි. ගුණවන්තයන්ට දෙන දානයක් එකේ ගුණවන්තයා ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගිහි ගුණවතාටත් දෙන දාණයට ඒක සසඳන්න යන්න එපා. ගුණවතාට දෙන එකේ ආනිසංස ඊට වඩා වෙනස්. බුදුහාමුදුරුවන්ට තියෙන බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේ වළඳන්නෙත් නැහැ. ඒ නිසා ඕක දුගියන්ට මගියන්ට තිරිසනුන්ට දෙන එක තමයි හොඳ කියලා ඒක ගලපන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ ඔබේ හදවතේ ජීවමානව ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ ජීවමානව හදවතේ නැත්තම් ගැටලුවක් තමයි. මොකද උන්වහන්සේ වළඳලා නැහැ නේ එතකොට. ජීවමානව නැති නිසා. නමුත් ඔබේ හදවතේ බුදුහාමුදුරුවෝ ජීවමානයි නම් ඒ ගැන තර්ක කරන්න යන්න එපා. එනිසා මේවායේ ආනිසංස වෙන්වෙන්ව දකින්න. හැබැයි මේවා සමාන කරන්න යන්න එපා සීලවන්ත ගුණවන්ත උත්තමයන්ට දෙන දාණය එක්ක. ඒවා වෙන් කරලා අඳුනා ගන්න. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? ගවර වලක ඉන්න පණුවන්ට කාලා ඉතුරු බත් ටික දැම්මනම් ආහාර වේවා කියලා ඒකෙමුත් ලැබෙන ආනිසංසයක් තියෙනවා. එහෙමයි දේශනාව.
එතකොට මේ හැම එකක්ම දාන. හැබැයි මේ දානයකින් ආනිසංස මහත්ඵල හැම එකකින්ම මහත්ඵල ලැබෙනවද? මහානිසංස ලැබෙනවද කියලායි අහන්නේ. බුදුහාමුදුරුවෝ වදාලා සාරිපුත්තය මේ ලෝකේ ඇතැම් දාන මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. ඇතැම් දානයන් මහත්ඵලයි මහානිසංසදායකයි කිව්වා. ස්වාමීනි ඒක වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ කොහොමද? තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්තය මේ ලෝකයේ ඇතැමෙක් ආහාර පාන යාන වාහන වස්ත්‍රාභරණ ආදී නොයෙක් දේවල් දන් දෙනවා. ඒ දන් දෙන්නා වූ දානයන් ආකාර කීපයකට බුදුරජාණන් වහන්සේ බෙදලා පෙන්නනවා. එයින් පළමුවෙනි එක තමයි පින්නතුනේ තන්හුත්තරීය දානය කියලා දානයක් තියෙනවා. තන්හුත්තරීය දානය. තන්හුත්තරීය දානය කියන්නේ ඇතැමෙක් තවත් කෙනෙකුට ආහාර පාන භවභෝග වස්ත්‍රාභරණ ආදී නොයෙක් දේවල් දන් දෙනවා. හැබැයි මේ දන් දෙන්නේ අරමුණ කොහොම තියාගෙනද? මේවා දුන්නොත් තමයි ඒවා ලැබෙන්නේ. ඒවා ලැබෙන්න නම් මේවා දෙන්න ඕනේ. එතකොට දැන් දෙන වෙලාවෙම පින්වත්නි ලැබෙන දෙයට තණ්හාවක් ඉස්මතු වෙලාද නැද්ද? දෙන වෙලාවෙම ලැබෙන දේ කෙරෙහි තණ්හාවක් ඇති වෙලා බලන්නකෝ. දැන් දෙන දෙයට ලෝභය නැති වෙලා හැබැයි ලැබෙන දෙයට ලෝභයක් හදාගෙන දැන් බලන්න අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියලා. එතකොට යමක් දෙනවා නම් දෙන දෙයට ආසාව නැති කරගෙන ඒක දුන්නම ලැබෙන දෙයට ආසාව ඇති කරගෙන දන් දෙනවා. බලන්න පින්වත්නි අර පින අස්සේ ආපහු අර අකුසලයේ වැඩෙන හැටි. පින අස්සේ අකුසලයේ වැඩෙනවා. එතකොට ඒ ආසාව දුරු කරන්න ආයෙ වීර්යය කරන්න වෙනවා. එතකොට ඇතමෙක් දන් දෙනවා මේක දුන්නොත් තමයි ඒක ලැබෙන්නේ. ඒක ලැබෙන්න නම් මේක දෙන්න ඕන. මේකේ තියෙන්නේ මොකද්ද? තණ්හාවෙන් කෙලෙසිච්ච භාවයක්. තණ්හාවෙන් කිලුටුයි. ඒක තණ්හාවෙන් බැඳිලා ඒ දානේ. අපේක්ෂා සහිතයි. අපේක්ෂා සහිතව දන් දුන්නම දැන් උදාහරණයකට කෙනෙකුට හිතන්න පුළුවන් යමෙක් දන් දෙනවා ඒ දන් දීලා ප්‍රාර්ථනා කරනවා අනේ මට තාවතින් චාතුරු මහරජික දෙවියන් අතර ඉපදිලා චාතුරු මහරජික දෙවියන්ගේ දිව්‍ය සැප විඳින්න ලැබෙනවා නම් ඔන්න සංස්කාරයක් උපදිනවා. මේකට කියන සංඛාරුප්පත්ති. සංස්කාරයක් උපදිනවා. මොකද්ද? ඊළඟ භවයක් ප්‍රාර්ථනා කරගෙන ඒ ප්‍රාර්ථනාව වෙනුවෙන් තමයි දැන් මෙයා දන් දෙන්න ඕන. සංස්කාර හට ගන්නවා. හැබැයි පින්වත්නි දේශනාවේ කියනවා මෙහෙම ප්‍රාර්ථනාවක් තියාගෙන දන් දුන්නොත් ඒකත් හැමෝටම සමෘද්ධ වෙන්නේ නැහැ කියලා. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? පින්වත්නි යම්කිසි කෙනෙක් දානයක් දෙනවා, මහා දානයක් දෙනවා. ඒ මහා දානය දීලා ප්‍රාර්ථනා කරනවා මට චාතුරු මහා රාජික දෙවියන් අතර උපදින්න ලැබේවා කියලා. ඒක සමෘද්ධ වෙනවා කියනවා. හැබැයි කාටද? සීලයක් සම්පූර්ණ වුණ කෙනාට. එහෙනම් ඒක සමෘද්ධ වෙන්නේ සීලයක් සම්පූර්ණ කෙනෙකුට පින්නත්. සීලයක් නැති කෙනෙකුට දානයක් දීලා එහෙම උත්පත්ති ස්ථානයක් ප්‍රාර්ථනා කළාට පින්නත් ඒක සමෘද්ධ වෙන්නෙත් නැහැ කියනවා. ඇයි? දානයෙන් බොහෝසේ කරන්නේ පින්වත්නි උපන්න තැන සැප විපාක හදන එක. සීලයෙන් කරන්නේ පින්වත්නි උත්පත්ති ස්ථානයේ තීරණය කරන එක. එහෙනම් උත්පත්ති ස්ථානයේ තීරණය කරන්නේ සීලෙන්. එහෙනම් දානයක් දීලා අනේ මට මේ සැපත ලැබේවා කියලා පැතුවත් පින්නත් ලැබෙන්නේ සීලයක් සම්පූර්ණයි නම් විතරයි. නමුත් පින්නත් ඒක තණ්හාවක්. තාවතිංස දෙවියන් අතර සැප විපාක විඳින්න ඕන ඒ පිණිස දානයක් දෙනවා නම් ඒ පිණිස දන් දීලා ප්‍රාර්ථනා කරන ඔන්න පින්නත්නි ඒක සංස්කාරයක් හටගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ හේතුවෙන් දෙව්ලොවක හරි ඉපදිලා ඒ දිව්‍ය සැපත විඳලා ඒ දෙව්ලොවින් චුත වෙලා නැවත වාරයක් ආපහු මේ සුගති දුගති වලට වැටෙනවා. එහෙනම් ඒ දාණය මහත් ඵල නැහැ, මහානිසංසදායක නැහැ. කුමන දානයේද? තන්නුත්තරීය දානය කියන්නේ අපේක්ෂා සහිත දානය.
අපේක්ෂා සහිත දානය. දෙවැනි දානය තමයි පින්වත්නි චිත්තීකාර දානය. චිත්තීකාර දානය. දැන් බොහෝ දෙනෙකුගෙන් පින්වත්නි අහපුවාම ඇයි ඔය දන් දෙන්නේ, ඇයි ඔය පින් කරන්නේ කියලා ඇතමෙක් දෙන උත්තරය තමයි අනේ ඉතින් අපිට මොනවා හරි යන තැනකට අරන් යන්න දෙයක් තියෙන්නත් ඉපේ. යන තැනකට අරන් යන්න දෙයක් තියෙන්න ඕන කිව්වම ඒකේ යටි කතාව තමයි පින්වත්නි ඔහුට යෑමේ ආසාව උවමනාව තියෙනකොට යන්නේක නතර කරගන්න ඕන නෑ. යන තැනකට ගිහිල්ලා හොඳට ඉන්නයි ඕනකම තියෙන. එහෙනම් ඔහුගේ භව තණ්හාව තියෙනවා. භවයට තියෙන ආසාව ක්ෂය වෙලා නැහැ. ඒ පිණිස ඔහුගේ සිත පවත්වන්නේ නැහැ. යන තැනකට අරන් යන්න ඕනේ කියනවා. එහෙනම් මෙතන තියෙන්නේ මේක පරලොවදී භුක්ති විඳින්න ඕනේ කියන අදහස. යන තැනකට අරන් යන්න තියෙන්න එපයි කියන එකේ තියෙන අදහස තමයි මම පරලොවදී මේක භුක්ති විඳින්න ඕන. එහෙනම් පරලොවට අරන් යන ධනයක් හැටියට තමයි පින්නත් මේක රැස් කරන්නේ, දන් දීලා පින රැස් කරන්නේ. එහෙනම් එයාට මේ දානේ වෙන දෙයකට නෙවෙයි මොකද්ද? මේ දන් දීලා පරලොවදී මට විඳින්න. දැන් මෙලෝ මම මේ ටික විඳිනවා. දැන් පරලොවදී මට විඳින්න නෑනේ හොඳ දේවල්. අන්න ඒක විඳින්න තමයි මේ දෙන්නේ. එහෙනම් ඒ දානියත් මතක තියාගන්න. ආනිසංශයක් නැත්තේ නෑ. නමුදු පින්නතුනේ ඒක මහත්ඵල මහානිසංසදායක වෙන්නේ නෑ. දැන් පරලොව ඉපදුනම කියමුකෝ. මේ පින වෙන්දාම කියමුකෝ විතක මේ සත්වයා පරලොවින් මෙලොවට එනවා, මෙලොවින් පරලොවට යනවා. හරියට ලී දණ්ඩක් උඩ දැම්මොත් එහෙම පින්නතුනේ ඒ ලී දණ්ඩ උඩ වීසි කරන වාරවල සමහර විටකදී එක කෙලවරක් බිම වදිනවා, තවත් විටකදී අනෙක් කෙලවර බිම වදිනවා, තවත් තැනකදී මේ ලී දණ්ඩේ මැද බිම වදිනවා. මේ වගේ නොඑක් වාරවල නොඑක් ස්ථාන බිම වදිනවා වගේ පින්නතුනේ මේ සත්වයා සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන්නේ. එහෙනම් කවුරු හරි දෙනවා නම් අනේ ඉතින් පරලොවදී මේ පිහිටට තියෙන්නේ උච්චරණේ, පරලොවදී මේක විඳින්න තියෙන්නේ උච්චරණේ, යන තැනකට අරන් යන්න එපැයි කියලා යමෙක් දානයක් දෙනවා නම් ඒකෙන් ඒ පුද්ගලයා කරගෙන තියෙන්නේ පින්නතුනේ හිත පිහිටුවපු ක්‍රමයේ වරද නිසා ඒ දානේ ආනිසංස මහත් ඵලදායක නැහැ, මහානිසංසදායක වෙන්නේ නැහැ. ඒකට කියනවා මොකක් කියලාද? චිත්තීකාර දානය. චිත්තීකාර දානය. ඊළඟට තවත් කෙනෙක් දානයක් දෙනවා පින්නතුනේ. ඒ දානය පින්නතුනේ හිරොත්තප්ප දානය. හිරොත්තප්ප දානය. දැන් කවුරු හරි කෙනෙක් කල්පනා කරනවා යම්කිසි කෙනෙක් කියනවා පින්නතුනේ අනේ අපි මේ දානය දෙන්නේ අපේ අත්තමුත්ත කාලේ ඉඳන්මයි. අපේ අත්තලගේ මුත්තලගේ කාලේ ඉඳන්ම මේ දන් වැට පැවැත්තුවා අපි. මේ දාන වේල දුන්නා අපි. අපේ අම්මා තාත්තත් මේ දාන වේල දුන්නා අපි. අසවල් දවසට මං අනිවාර්යෙන් දන් දෙනවා. දැන් මොන හේතුවකින් හරි පන්සලේ හාමුදුරුවෝ පින්නතුනේ ඒ දවස වෙනස් කළොත් එහෙම පින්නත්නි සමහර විටකදී ස්වාමින් වහන්සේ එක්ක තරහ වෙනවා මෙච්චර කල් දීගෙන ආපු දවස වෙනස් කළා කියලා. ඔන්න බලන්න පින්නත්නි දාණය. එතකොට ඒ දාණය ASCII අය අකුසලයක් අල්ලගෙන ඉන්න හැටි. දැන් ඔහුට ඒ දිනේ වෙනස් කරපු එක පින්නත්නි දාණය කියන එකට ඒක අදාළ වෙන්නේ නැහැ නේ. මොන හේතුවෙන් හරි ඒ දිනේ වෙනස් කරන ඔබ මේ දවසට ගේන. එතකොට එයා සමහරවිට දාන ගේන එකම නතර කරලා දානවා. එතකොට එයාට ඕන කරලා තියෙන පිරිසුදු හිතින් දන් දෙන්න නෙවෙයි. ඒ දිනය එක පැටලිල්ලක් එයාට තියෙන්නේ. ඇයි ඒ? එයාගේ අත්තා මුත්තා දුන්නේත් ඒ දවසේ. එහෙනම් එයා ඒ දවසට බැඳිලා මිසක දානේ නැමැති සත්ක්‍රියාවට නෙවෙයි බැඳිලා ඉන්නේ. දානේ නැවති මේ කුසල ක්‍රියාවට නෙවෙයි එයා බැඳිලා ඉන්නේ. අර අත්තමුත්ත පරම්පරාවෙන් කරගෙන ආපු චාරිත්‍රයකට බැඳිලා ඉන්නේ. ඉතින් එහෙම කෙනෙකුට කොහොමද දානේ ආනිසංස ලැබෙන්නේ? මේවා හොඳට නුවණින් විමස ගන්න. පින්වත්නි, අත්තමුත්ත කාලේ ඉඳන් මේ දීපු දන් වැට නැවැත්තුවොත් ඒක එච්චර හොඳ නැහැ. ඒක අපේ කුල පරම්පරාවට ලැජ්ජාවක්. අනේ මේක අපි තමයි ඊට පස්සේ නොදී හිටියේ කියලා පන්සලේ හාමුදුරු මොනවා හරි හිතයි. නැත්තම් මිනිස්සු මොනවා හරි හිතයි. අන්න
ලැජ්ජා බයෙන් වලකින්න කියලා හිතාගෙන දානෙ දෙනවා. එතකොට මෙයා දානේ කුසල චේතනාවකින්මද දෙන්නේ? නැහැ. දානේ පිළිබඳ සතුටකින්මද නැහැ. මේකෙන් ලෝකාපවාදයක් හැදේ. ලැජ්ජාවක් වෙයි. අන්න ඒකෙන් වලකින්න විතරයි දානෙ දෙන්නේ. සමහර වෙලාවකදී ඒ දාණය දෙන්න තියෙන වෙලාවට දාණය දෙන්න තියෙන දවසට වෙන මොකක් හරි කටයුත්තක් හැදුනොත් එහෙම සමහර වෙලාවකදී මේ දාණය වදයක් හැටියටත් එයාට තේරෙන්න පුළුවන්. මේ දාණය කරදරයක් හැටියට මේ තේරෙන්නත් පුළුවන්. අනේ මේ දාණය දෙන්නත් තියෙනවනේ අද. අදටම මේ දාණෙත් ඇතුළනේ. එහෙම හිතෙන්න පුළුවන්. එතකොට එහෙම කෙනාට මේ දාණයක සැබෑ ආනිසංස ලබන්න බෑ. ඊයා සතුටු සිතකින් මේ දාණයට යෙදිලා නැහැ පින්වත්නි. කුසල් අරමුණකින් යෙදිලා නෙමෙයි තියෙන්නේ. අර චාරිත්‍රයට ලෝකෙ මේක දීගෙන ඇවිල්ලා නොදී හිටියොත් ලැජ්ජාවක් නේ, හොඳ නෑනේ. ලෝකෙ මිනිස්සු මොනවා කියයිද? පන්සලේ හාමුදුරුවෝනත් මොනවා කියයිද? අන්න ඒකට ඒකෙන් වලකින්න තමයි දාන දෙන්නේ ඇතමෙක්. ඒකත් බුදුහාමුදුරුවෝ වදාලා හිරොත්ප්ප දාණය මහත්ඵල මහානිසංසදායක වෙන්නේ නැහැ පින්වතුනි. මහත්ඵල මහානිසංසදායක වෙන්නේ නැහැ. ඊළඟට තවත් දානයක් තියෙනවා මේ ලෝකෙ දෙන. ඒ දාණයට කියනවා පින්නතුනේ නිර්වශේෂ දාණය කියලා. නිර්වශේෂ දාණය. නිර්වශේෂ දාණය කියන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම. අනේ ඉතින් හාමුදුරුවෝ නම් උයන්නේ පිහන්නේ නැහෙනි. ස්වාමීන් වහන්සේලා උයන්නේ පිහන්නේ නැහැ. හරි හම්බ කරන්නේ නැහැ. ඉතින් අපි හරි හම්බ කරන උයන පිහන ආයනේ. ඒ නිසා අපි උන්වහන්සේලාට දෙන්න ඕන, උන්වහන්සේලා බලා ගන්න ඕන. එතන තියෙන්නේ අනුකම්පාවක්. එතකොට යාචකයන්ටත් සමහර විටකදී දෙනවා වෙන්න පුළුවන්. අනේ ඉතින් ඒ අයට මේ කාලේ අමාරුයි නේ හින්දා දෙමු. එතකොට ඒකේ යම් පිනක් නැත්තේ නෑ. යම් ආනිසංශයක් නැත්තේ නෑ. නමුත් බුදු සමය තුල පින්වතුනේ හිත පිහිටවිය යුතු ආකාරයට මේ ක්‍රමයට දන් දුන්නම හිත පිහිටන්නේ. එතකොට බුද්ධ ශාසනයක අපි දන් දෙනවා නම් වෙනත් කුසල ප්‍රතිපදාවක් පුණ්‍ය ප්‍රතිපදාවක් පුරනවා නම් එතනදී මනාකොට සිත පිහිටවන්න ඕන නිවන අරමුණු කරගෙන. නමුත් මෙතනදී ඒ විදිහට හිත පිහිටන්නේ. එතකොට මෙතනදී ඒ දානි දීලා තියෙන්නේ ඒ අයට උය අපිහාගෙන කන අය නෙමෙයි, අපි උය අපිහාගෙන කන අයින්ද අපි උයන අය නිසා අපි එයාලට උයලා කන්න දෙන්න ඕන කියලා. එතන පින්වත්නි අර ක්ලේශයක් යටපත් වෙන්නට කාරණයක් නැහැ. කෙලෙස් යටපත් වීම පිණිස පින්වත්නි, දුරු වීම පිණිස පින්වත්නි මනාව සිත පිහිටුවීමක් නැහැ. ඒකට කියනවා නිර්වශේෂ දානය කියලා. නිර්වශේෂ දානය. ඒකෙත් ආනිසංශයක් නැත්තේ නෑ. නමුත් මහත් ඵලදායක මහානිසංසදායක පින්වත්නි ආනිසංශයක් ලැබෙන්නේ නෑ. ඊළඟට මේ ලෝකේ තවත් කෙනෙක් දානයක් දෙනවා පින්නතුනේ. ඒ දාණයට කියනවා පින්නතුනේ නමක් මොකක්ද? දක්ඛිනේය දානය කියලා. දක්ඛිනේය දානය. දක්ඛිනේය දානය කියලා කියන්නේ කෙනෙක් හිතන්න පුළුවන් පෙර ඉස්සර නොඑක් අය නොඑක් ඒ අයගේ උතුමෝ දන් දුන්නා. අසවල් වාමදේව අට්ටක ආදී වූ අතීත ඍෂිවරු දන් දුන්නා. අන්න ඒ වගේ අය දන් දුන්න හින්දා අපිත් මේක දෙන්න ඕන, අපිත් මේ දානි කියන එක දෙන්න ඕන කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ අයත් දන් දීලා තියෙන නිසා අපිත් දෙන්න ඕන. එතකොට ඒ තුලක් තියෙන්නේ නිවන අරමුණු කරගත්තු එකක් නෙවෙයි පින්වත්නි. ඒ තුලක් තියෙන්නේ මනාව සිත පිහිටුවීමක් නෙවෙයි පින්වත්නි. එතකොට එතන හරියට හිත පිහිටලා නැහැ. සම්බුද්ධ ශාසනයක මේ කුසල ප්‍රතිපදාවක් ආරම්භපු වෙලාවෙත් හරියට හිත පිහිටුවගෙන නැහැ. හැබැයි දෙන දේ ප්‍රණීත වෙන්න පුළුවන්. දෙන දේ තාම උසස් වෙන්න පුළුවන්. දෙන දේ තාම වටිනවා වෙන්න පුළුවන්. දෙන දේ තාම මිලාදික වෙන්න පුළුවන්. ඒත් හරියට හිත පිහිටුවගෙන නැහැ. එහෙම වුණාමයි පින්නත් ආනිසංස අඩු. දැන් බලන්න එතකොට අතීතයේ මේ වගේ උත්තමයොත් මේ දානෙ දුන්නා. ඒ හින්දා අපිත් මේ වගේ ප්‍රතිපදාවක් පුරන්න ඕන කියලා දන් දෙනවනම් ඒකට කියනවා පින්වත්නි මොකක් කියලාද? දක්ඛිනේය දානය කියලා.
ඒ ආනිසංසයක් නැත්තිනේ. නමුත් මහත් ඵලදායක මහානිසංසදායක භාවයක් ඒකේ නැහැ. ඊළඟට දැන් මේ කොම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තයන් වහන්සේට කාට ඇහෙන්නද? අර චම්පා නුවර වාසී උපාසකයන්ට ඇහෙන්න. ඊළඟට මේ ලෝකේ දානයක් තියෙනවා තවත්. සෝමනස්සු පවිචාර දානය. සෝමනස්සු පවිචාර දානය. සෝමනස්ස උපවිචාර දානය කියන එකයි. එහි අර්ථය කියන්නේ සමහර කෙනෙක් පින්වත්නි කියනවා දැන් අපි හිතමු දිගින් දිගටම යමෙක් දන් පූජා කරමින් ඉන්නවා. නමුත් යම් දවසක පින්නතුනේ දානයක් දෙන්න බැරි වෙනවා. කෙනෙක් කියනවා අනේ මට හරි හිතට නොසතුටුයි මේ දානි දුන්නේ නැත්තම්. මේ දානි දෙන්න බැරි වුණොත් එහෙනම් මගේ හිතට හරි නෑ. එහෙනම් එයා දානි දෙන්නේ මොකකටද? එයාගේ හිත සතුටු කරගන්න. දානයේ තුලින් හිත සතුටු වෙන බව ඇත්තයි. නමුත් හිත සතුටු කරගන්න විතරක් නෙවෙයි හිතේ සතුටක් ඇති කරගන්න විතරක් නෙවෙයි පින්වත්නි දානේ දෙන්නේ. ඒක හරියට අරමුණට නංවලා නැහැ. හරියට අරමුණට නංවලා නැහැ පින්වත්නි එතකොට. එතකොට පින්වත්නි සතුට පිණිස නෙවෙයි දන් දෙන්න කියන්නේ. දානය තුලින් සතුටක් උපදින බව ඇත්ත. නමුත් ඒ සතුට පිණිස නෙවෙයි අපි දානයක් දෙන්නේ. පින්වත්නි සතුට පිණිස දන් දෙන එක වඩාත් හොඳයි කියලා හිතනවා නම් සතුට පිණිස එකතු කරන එකත් හොඳයි වෙන්න ඕන. සතුට පිණිස රැස් කරන එකත් හොඳයි වෙන්න ඕන. සතුට පිණිස එහෙනම් බිලිබාන එකත් හොඳයි වෙන්න ඕන. ඒ නිසා මේ සතුට කියන එකම සියලු කාරණා විනිශ්චය කරන්න පුළුවන් කාරණේ නෙමෙයි පින්වත්නි. අනේ එහෙනම් මගේ හිතේ සතුටට කියලා මගේ හිතට හරිනේ මේ දානි දුන්නේ නැත්තම් කියලා එහෙම දානයක් දෙනවා නම් ඒ පුද්ගලයා ඒත් හරියට කුසල අරමුණකට මේ හිත නංවගෙන නෙවෙයි පින්වත්නි ඒ දානේ දෙන්නේ. ඒකත් මහත් ඵල නැහැ. මහානිසංසදායක නැහැ. ඊළඟට සම්මා සම්බුදුරජාණන් වහන්සේ තවත් අවසන් දානයක් පෙන්නනවා. අන්න ඒ දාණයට කියනවා පින්නතුනේ කුමක් කියලාද? අලංකාර පරිවාර දාණය කියලා. අලංකාර පරිවාර දාණය. ඒ මොකද්ද? ඒ දායකයා ඒ දාණය දෙන කෙනා යම් වෙලාවක යම් දිනයක සමත විදර්ශනා භාවනා කර්මස්ථානයක් වඩනවා නම් කුමක් පිණිසද? නිවන අරමුණු කරගෙන. දැන් සමත විදර්ශනාවක් වඩන්නේ නිවන අරමුණු කරගෙනනේ. ඒ වඩන නිවන අරමුණු කරගෙන වඩන සමත විදර්ශනාවට මේ දානමය පින අලංකාරයක් වේවා පිරිකරක් වේවා. එයි ඒ දාණයෙන් උපද්දවා ගන්න කුසල ශක්තිය මං වඩන සමත විදර්ශනාවට උපකාර වෙනවා. සිත සතුටු කරලා ඒ සතුට අර මනාව සිත එකඟ කිරීම පිණිස යොමු කරන්න පුළුවන්. ඒ ශ්‍රාවකයා ඒ දාණය තුලත් පින්වත්නි දකින්නවා අනිත්‍යතාවය. ඒ දාණය තුලත් පින්වත්නි සමතයෙන් යුක්තව කියන්නේ හිතේ එකඟ භාවයෙන් යුක්තව ඒ දාණය තුලත් නියැලෙනවා. ඒ වගේම ඒ දාණයත් දාණය ලබන්නත් දාණය දෙන කෙනත් දාණයෙන් උපදින පිනත් මේ හැම දෙයක්ම විදර්ශනාවට නගනවා. එතකොට ඒ පුද්ගලයා යම් දවසක සමත විදර්ශනාවක් වඩනවා නම් විශේෂ වශයෙන් ඒකටත් මේ දාණය උපකාර වෙනවා. ඒ දාණය තුලත් පින්වත්නි සමත විදර්ශනා දෙකම පවත්වනවා මේ පුද්ගලයා. බුදුහාමුදුරුවෝ වදාලා එතකොට ඒ පුද්ගලයාගේ මේ දාණය පිහිටලා තියෙන්නේ නිවන අරමුණු කරගෙනමයි. අරමුණ මුදුන්පත් වෙලයි තියෙන්නේ. මනාකොට අරමුණට නංවලයි තියෙන්නේ සිත. මොකද්ද? එහි අරමුණ නිවන් අවබෝධ කර ගැනීමමයි. නිවන පිණිස ඒ දානේ පවත්වා ගැනීමමයි අරමුණ වෙන්නේ. ඒකට කියනවා අලංකාර පරිවාර දානය. එහෙනම් පින්වත්නි දානයක් මහත් ඵල වෙන්න මහානිසංස වෙන්න ඔන්න පින්වත්නි ක්‍රමය මං මේ දෙන දානය මං වඩන සමත විදර්ශනාවට අනුග්‍රහයක් වේවා. මං මේ දෙන දානය
සමත විදර්ශනාවට පරිස්කාරයක් වේවා කියලා සමත විදර්ශනාවට මේ දානමය පුණ්‍ය ක්‍රියාවත් ආධාර කර ගනිමින් දානමය පුණ්‍ය ක්‍රියාව තුලත් සමත විදර්ශනා දෙක සම්පූර්ණ කරන මේ ශ්‍රාවකයා ඒ හේතුවෙන් මරණින් මත්තේ කායස්ස භේදා පරම් මරණා බ්‍රහ්ම කායිකානං දේවානං සහව්‍යතං උප්පජ්ජති. බ්‍රහ්ම කායික දෙවියන් අතර පින්නතුනේ උත්පත්ති වශයෙන් පැමිණෙනවා. බ්‍රහ්ම කායික දෙවියන් අතර උත්පත්ති වශයෙන් පැමිණෙනවා පින්නතුනේ. බ්‍රහ්ම කායික දෙවියන් අතර උත්පත්ති වශයෙන් පැමිණෙන්නේ කුමක් නිසාද? මේ දානය පින්වත්නි අර විදර්ශනාවට නගපු නිසා. දානය තුලම විදර්ශනාවට නගලා ඒ දානයම අර විදර්ශනා මාර්ගයට සමත විදර්ශනා මාර්ගයට උපකාර කරගත්තා. ඒකට ජවයක් දුන්නා. එතකොට එයාගේ ඒ දානය වඩන සමත විදර්ශනා චිත්තයට ජවයක් සපේපු තැන. ඒ හේතුවෙන් ඒ දානය ආධාර කරගෙන මේ සමත විදර්ශනාව වැඩිවීමෙන් බ්‍රහ්ම ලෝකයේ පින්වත්නි සමතය පවා සම්පූර්ණ කිරීමෙන් පින්වත්නි බ්‍රහ්ම ලෝක උත්පත්තිය සම්පූර්ණ කරනවා. බ්‍රහ්ම ලෝකෝත්පත්තියට පැමිණිලා පින්වත්නි අර විදර්ශනාවටත් නැගීම හේතුවෙන් විදර්ශනාවත් සම්පූර්ණ කිරීම තුළින් පින්වත්නි ඒ බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා පින්වත්නි ආපහු කාම ලෝකවලට එන්නේ නැහැ. ඒ බඹලෝම පින්වත්නි අනාගාමීව තමයි බඹලෝ උපදින්නේ පින්වත්නි. එතනදිම පින්වත්නි සසර ගමන් නිම කරනවා. එතකොට ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදිලා බ්‍රහ්ම ලෝකෙදි පින්වත්නි අනාගාමී බවට පත් වෙලා පින්වත්නි නැවත මේ කාම ලෝකයට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේ නැහැ. එතකොට බලන්න මේ ශාසනයේ මේ සසර ගමන ඇතුළේ පින්වත්නි ඵල ලැබෙන පරිද්දෙන් ප්‍රතිඵල ලැබෙන පරිද්දෙන් සැප විපාක ලැබෙන පරිද්දෙන් දානය පිහිටුවන්න පුළුවන්. නමුත් ඒක බුද්ධ ශාසනයක ප්‍රතිපදාව නෙමෙයි. නමුත් ඒක බුද්ධ ශාසනයක පිළිවෙත නෙමෙයි. එහෙනම් බුද්ධ ශාසනයක පිළිවෙත වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ධර්මයක පිළිවෙත බවට පත් වෙන්නේ එය මනාකොට අරමුණට අනංවන්න ඕන නිවන අරමුණු කරගෙන. ඒක තමයි ආනිසංසයෙන් අධික මාත්‍ර වෙන්නේ. එතකොට පින්වත්නි මෙතන ලැබෙන ආනිසංසය එතකොට කුමක්ද? ලෞකික ආනිසංසයක් නෙවෙයි ලෝකෝත්තර ඵල ආනිසංස කරගෙනයි මේ දානෙ පිහිටන්නේ. ලෝකෝත්තර ඵල ආනිසංස කරගෙන දැන් තේරෙනව නේද පින්වත්නි? එහෙනම් දෙන දේ කුමක් වුවත් දෙන දේ වටිනාකම මොන විදිහ වුණත් දෙන දේ හුඟක්ද ටිකක්ද කොසේ හෝ වේවා මනාව තමන්ගේ සිත පිහිටන්න පුළුවන් නම් මේ හැම දෙයකටම පින්වත්නි තමන්ට මනාව ප්‍රතිපදාව අදා ගන්න පුළුවන්. අරමුණට සිත නංවාගෙන නම් දෙන්නේ තියාගෙන සංගවගන්නේ. දානයක් දෙනකොට තියෙන දේ සංගවන්නේ පින්වත්නි අරමුණට සිත මනාව නංවලා නම්. හැබැයි අරමුණට සිත මනාව නංවලා නැත්තම් මේක මේ මං අවබෝධ කරන්නට වීරිය කරන මම මේ සාක්ෂාත් කරන්න හදන නිවන පිණිසයි මම මේ දානේ දෙන්නේ කියලා ඒ අරමුණට නංවන්න බැරි නම් ලෝකාපවාදෙන් දන් දෙන්න වෙනවා. එහෙමත් නැත්නම් මේ දානේ දුන්නේ නැත්නම් අනික් අය මොනවා කියයිද කියලා හිතාගෙන දන් දුන්නොත් හොඳ දේවල් ටික තියාගෙන දුර්වල දේවල් ටික දින්ලා දාන්න පුළුවන්. ඒ වගේ තමන්ම තමන්ට වංචා කරගන්න පුළුවන්. හුඟක් තියේදි චුට්ටක් දීලා ටිකක් දීලා පින්වත්නි එහෙම දීමනාවක් දෙන්න පුළුවන්. තියෙන දේවල් සංගවන්න පුළුවන්. ඒ මොනවා නිසාද? අරමුණ මුදුන්පත් වෙලා නැහැ. අරමුණ හරියට හිතට නැගිලා නැහැ. ඊළඟට තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා දෙන්න නම් අරවා ලබන්න නම් මේවා දෙන්න ඕන. එතකොට සමහර වෙලාවකදී ලබන්නාට උවමනා දේ නෙමෙයි දීලා තියෙන පින්වත්නි. අපිට අරව අසවල් දේ ලබන්නට නම් මේක දෙන්න ඕන. ඒ දේ තමයි අපි දීලා තියෙන්නේ. ඒ දේ තමයි දෙන්නේ. එතන තියෙන්නේ පින්වත්නි ආත්ම සංඥාවක්. ආත්මාර්ථයක්. පිරිසිදු නැහැ පින්වත්නි සිතිවිල්ල. අරමුණට නැංවීමේදී එතන අපිරිසිදුයි පින්වතුනි. ඒ නිසා දානයක් මහත් ඵල වෙන්න මහානිසංස වෙන්න මනාව පින්වත්නි මේ දානේ සම්පූර්ණ වෙන්න මම මේ දාණය දෙන්නේ කුමකටද? බුද්ධ ආදී ආර්ය උත්තමයන් වහන්සේලා නිවිච්ච
උතුම් නිවන අවබෝධ කර ගැනීම පිණිසයි. ඒ නිවන පිණිස මං වඩන සමත විදර්ශනාවට අනුග්‍රහයක් වෙන්නයි මම මේ දාන දෙන්නේ. එහෙම දෙනකොට තියෙන දේ සංගවන්නේ. පිරිසිදු සිතකින්ම මේ දානේ හිනියලෙනවා. එනිසා පින්වත්නි, නිරන්තරව නොඑක් විට දන්පැන් පිළිගන්වන පින්වතුන් හැටියට ඔබ ඔබේ සිත මනාව පිහිටුව ගන්න. කාට ධනක් දුන්නත් මේ දෙන දානේ මන් දෙන්නේ මං අරමුණු කරගත්තු නිවනට උපකාර පිණිස. එහෙනම් එතනදී තියෙන දේ සංගවගෙන බෑ. හොඳ දේ තියාගෙන නරක දේ දීලා බෑ. එහෙම මේ නිවන් මඟ වඩන්න බෑ තමන්ට වංචා කරගෙන. ඒ කාරණය හරියට තේරුම් ගත්තම අන්නේ පුද්ගලයාට පින්නතුනේ මේ දාණය නිවන අරමුණු කරගෙන පිහිටනවා. මහත් ඵල වෙනවා. මහානිසංසදායක වෙනවා. පින්වත් හැම දිනාටම මේ දේශනාව මහත් ඵලවන අයුරින් මහානිසංස වන අයුරින් දාන ආදී පුණ්‍ය ක්‍රියාවන්හි කුසල ක්‍රියාවන්හි යෙදෙමින් සමත විදර්ශනා වඩමින් උතුම් නිවන පිණිස පිළිවෙත් පුරා ගැනීමට උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරුවේ ලලිතා පද්මිනී මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනා විසින් අරමුණු අතරට එක් වෙන්නේ නොවැම්බර් මාස 14 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන දයන්ත හේමපාලද සොයිසා මහත්මාණන්ට නිදුක් නිරෝගී සුවපත් භව සහ චිරජීවනයේ ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරලීමයි. ඒ සමගම දේශකයාණන් වහන්සේ ඇතුළු සියලු දේශකයාණන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භව ලැබේවා. නිර්වාණ මාර්ගයේ පූර්ණේ පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දැක් වූ සියලු දෙනාටත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භව ලැබේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දානමය කුසලය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනේ රැස් කරගත් උදාරතර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. අති උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත සියලු දෙනාටමත් ඒ වගේම ජන්මදිනයේ සමරන දයන්ත හේමපාලද සොයිසා මහත්මාණන් ප්‍රදාන සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණේ කළ හැමටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. සාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු.
දසබල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. ද්වේෂක්ඛයෝ නිබ්බානං